සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රත රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් මම ලකිඳුණු අංක ප්‍රථමයෙන් සිරස්තල. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් නිකිණිපුන් පොහෝ දිනය අදයි. ශ්‍රද්ධා ලක්විරු පෝදා සදහම් සජීවී විකාශය උතුම් සේරුවිල පින්බිමේ සිට. මෙරට කොවිඩ් වාර්තා අලුත් වෙයි. වැඩිම ආසාදිතයින් සහ මරණ ඊයේ දිනෙන්. ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතාවයන්ට වඩා එන්නත ප්‍රබල බව මහාචාර්ය නිලීකා මලවිගේ පවසයි. කාබුල් ගුවන් තොටුපළට එල්ලවිය හැකි ප්‍රහාරයක් ගැන ඇමරිකාවෙන් අනතුරු වැඟවීමක්. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් නිකිණිපුන් පොහෝ දිනය අදයි. එවෙනුවෙන් ශ්‍රද්ධා රූපවාහිනිය ගෙනෙනු ලබන ශ්‍රද්ධා පෝදා සදහම් විකාශය අද දවස පුරා සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය වනවා. ව්‍යවහාර මාස ක්‍රමයට අනුව අගෝස්තු මාසයේදී උදාවන පින්බර නිකිණිපුන් පොහෝ දිනය සකල ලෝවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් සුවිශේෂී පොහොය දිනයක්. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ගිහිකල පුත්‍රරත්නය වූ පින්බර රාහුල ස්වාමීන් වහන්සේ උතුම් ධර්මය අසා අරහත්වය සාක්ෂාත් කළේ පින්බර නිකිණිපුන් පොහෝ දිනකදී. අනාගතයේ උදෙසා උතුම් ශ්‍රී සද්ධර්මය සුරක්ෂා කරනු පිණිස මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පළමු සංගායනාව පැවැත්වුණේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පසු උදා වූ පින්බර නිකිණිපුන් පොහෝ දිනකයි. රජගහනුවර සප්තපර්ණී ගුහා පරිශ්‍රයේ රහතන් වහන්සේලා 509කගේ සහභාගීත්වයෙන් පළමු ධර්ම සංගායනාව පවත්වා තිබෙනවා. එම පළමු ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද ස්වාමින් වහන්සේ උතුම් අරහත්වය සාක්ෂාත් කරගනිමින් පළමු ධර්ම සංගායනාවට ආනන්ද ස්වාමින් වහන්සේ 이르දි බලයෙන් පොළොව යටින් කිමිදී වැඩම කළසේක. මේ වස්සාන කාලයයි. පින්වත් ස්වාමින් වහන්සේලා වස් සමාදන් වන්නේ ඇසලපුන් පොහෝ දිනය මුල් කරගෙනයි. එය පෙරවස් සමාදන් වීම ලෙසයි හඳුන්වන්නේ. ඇසලපුන් පොහෝ දිනය මුල් කොට පෙරවස් සමාදන් විය නොහැකි වූ පින්වත් ස්වාමින් වහන්සේලාට නිකිණිපුන් පොහෝ දිනයේද වස් සමාදන් වීමට අවස්ථාවක් ලැබෙනවා. එය පසුවස් සමාදන් වීම ලෙසයි හඳුන්වන්නේ. මෙවැනි වැදගත් ශාසනික සිදුවීම් රැසක් යෙදී ඇති උතුම් නිකිණිපුන් පොහෝ දිනේ වැදගත් සිදුවීම් නිකිණි මාසයේ පුරාම සිහිපත් කළ යුතු වනවා. අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේලා තැන්පත් කරමින් සේරුවිල මංගල මහසෑ රජාණන් වහන්සේ විරාජමාන වූ මෙකී උතුම් නිකිණිපුන් පොහෝ දින ශ්‍රද්ධා ලක්විරු පෝදා සදහම් විකාශය අද උදැසන 5:30 සිට සජීවීව විකාශය වනවා. ඒ උතුම් සේරුවිල මංගල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද උදෑසන සිට අෂ්ටාංග උපෝසථ සීල සමාදානය ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආදී සදහම් වැඩසටහන් රැසක් ඔබ වෙනුවෙන් විකාශය කෙරුණා. මේ ධර්ම මාර්ගය අපි දියුණු කරද්දී අපට සමාධියක් අවශ්‍යයි කියලා ධර්මාවබෝධයට. ධර්මාවබෝධයට දැන් සමාධියක් කියන්නේ හිතේ එකඟ බව. මේ හිතේ එකඟ බව අනිවාර්යෙන්ම අවශ්‍ය කාරණයක්. එතකොට මේ සිතෙහි එකඟ බව කියන්නේ හුදෙක් භාවනා ඉරියව්වකින් වාඩි වෙලා නොවේ. දැන් ඔබ නිසි පරිදි සවන් යොමලා ධර්මය අහන වෙලා ඒ දහම් අරුත් වැටහෙන විදිහට හිත පවත්වනවා නම් ඒ කියන්නේ ඒ ධර්මයට අවබෝධය ඇති කරන ආකාරයට සංවේදී වෙද්දී එහි අර්ථයට අවබෝධය ඇතිවන ආකාරයට සංවේදී වෙද්දී ඔබේ විතක්ක ਵਿਚාර ඒ විමසන ධර්මයත් සමග පිහිටනවා. විතක්ක ਵਿਚාර විමසන ධර්මයත් සමග පිහිටද්දී අන්න පින්නතුනේ කුසල අරමුණක් තුල පිහිටි විතක්ක ਵਿਚාර පිහිටලා තියෙනවා. තවදුරටත් එකී සදහම් වැඩසටහන් සමගින් සම්බන්ධ වීමට ඔබට හැකියාව පවතිනවා. මේ අතර නිරෝධායන ඇඳරි නීතිය සහ පවතින තත්ත්වය හමුවේ අද දිනේදී දිවයිනේ වෙහෙර විහාරස්ථාන ආශ්‍රිතව ආගමික කටයුතු සිදු කෙරුණේ සදහැවතුන්ගේ සහභාගීත්වයෙන් තොරවයි.
මේ අතර ලක්මවුන් සරසවමින් වැඩහිදිනා උතුම් ලලාට ධාතු සෑරජාණන් වහන්සේ උදෙසා සිදු කෙරෙන අසිරිමත් පූජෝපහාර පෙළහර සේරුවිල නිකිණි මංගල්‍යයේ අදින් අවසන් වෙනවා. අගෝස්තු මාසේ 11 වනදා සිට ඓතිහාසික සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ සිට සිදු කරනු ලැබූ එම පූජෝපහාර පෙළහර ශ්‍රද්ධා රූපවාහිනියත් ලක්වෙර ගුවන්විදුලියත් ඔස්සේ සජීවීව ඔබ වෙතට ගෙනෙනු ලැබුවා. උදැසන තේවාව සම්බුද්ධ වන්දනාව උතුම් සෙත් පිරිත් සජ්ජායනාව දහවල තේවාව ආලෝක පූජාව සවස තේවාව මෙන්ම සේරුවිල සෑබිමේ සිට සිදු කරනු ලැබූ ධර්මදේශනයද එලෙසින් සැදැහැති ඔබ වෙනුවෙන් විකාශය වූ අතර රටෙහි පවතින වත්මන් තත්ත්වයේ හේතුවෙන් එම කටයුතු පැවැත්වුණේ අවම පිරිසකගේ සහභාගීත්වයෙන්. සම්බුද්ධ රාජ ශ්‍රී ගෞතම ලලාට ධාතුන් වහන්සේ නිදන් කළ සේරුවිල මහසෑ පූජෝපහාර අද දිනේදී නිමාවට පත්වන්නේ ලක්ධරණියට මෙන්ම ලෝතලයටම උතුම් ලලාට ධාතුන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා යන උතුම් පැතුම පෙරදැරිවයි. තවත් කොවිඩ් ආසාදිත මරණ 198ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7000 සීමාව ඉක්මවා ගියා. මේ අතර අද දිනේද තවත් කොවිඩ් ආසාදිතින් 3110 දෙනෙකු වාර්තා වුණා. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 3884 දෙනෙක් හඳුනාගත් අතර ආසාදිතයින් සියලු දෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 3,85,696ක් ලෙසයි. මේ අතර වසංගත රෝග විද්‍යාංශය පසුගිය 20 වනදා පස්වරුවේ අමතර කොවිඩ් ආසාදිතයින් 4,808 දෙනෙකු සිය දත්තවලට එකතු කර තිබුණා. ඒ අනුව ඔවුන් සඳහන් කළේ එම දත්ත පසුගිය 16, 17, 18 සහ 19 යන දිනවලදී ප්‍රමාද වී වාර්තා කරන ලද දත්ත බවයි. මේ අතර පසුගිය 20 වනදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 198ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. එම සංඛ්‍යාව දැක්වුණේ මෙරට දෛනිකව වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ලෙසයි. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 7183ක් දක්වා ඉහළ ගියා. එම මරණ 198න් 154ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන අතර අවුරුදු 30ත් 59ත් අතර වයස්වල පුද්ගලයන් 44 දෙනෙකුද එම පිරිස අතරට අයත්. දර්ශකවලින් ගත්තාම ශ්‍රී ලංකාව මේ වෙන විට රෝගයේ ඉතාමත් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන්න යන රටවල් අතරට එක් වෙලා තියෙනවා. රෝගීන් වාර්තා වීමේදී මරණ සංඛ්‍යාව වාර්තා කිරීමේදී දත්ත පිළිබඳව බරපතල ගැටලුවක් තියෙනවා. ඒ හින්දා අපිට නිවැරදි ගමන් මඟක් පේන්නේ නැහැ. මරණ සංඛ්‍යාව කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ, රෝගීන් සංඛ්‍යාව කොයි ආකාරයෙන්ද වාර්තා වෙන්නේ, මොන ප්‍රදේශවලද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වශයෙන් වාර්තා වෙන්නේ සහ අපි අවධානය කළ යුතු සහ අපි ඉලක්කය විය යුත්තේ මොකක්ද කියන එක මේ වෙනකොට පැහැදිලි වෙලා නැහැ මේ දත්ත හරහා. ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ දත්ත ලබා ගැනීමේදී සහ ඒ කළමනාකරණය කිරීමේදී ඒ ආදාළ බලධාරී හරියාකාරව ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ අතර ඉන්දියාවෙන් ඇනවුම් කළ පළමු ඔක්සිජන් තොගේ රැගත් නෞකාව ඊයේ කොළඹ වරාය වෙත ළඟා වුණා. එම ටැංකියේ ඔක්සිජන් ටොන් 40ක් අඩංගු වූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම තවත් ඔක්සිජන් ටොන් 140ක් රැගත් ඉන්දිය නෞකාවක් අද පස්වරුවේ දිවයිනට ළඟා වුණා. මේ අතර වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා දියර ඔක්සිජන් සපයන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා චීනයෙන් ඉල්ලා තිබෙනවා. ඒ නවදූරයේ වැඩබාර ගැනීමෙන් අනතුරුව චීන තානාපතිවරයා ඊයේ විදේශ අමාත්‍යවරයා හමුවීමට පැමිණි අවස්ථාවේදී මේ අතර මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ පුද්ගලයන් 1,20,449 දෙනෙකුට ඊයේ එන්නත්කරණය සිදු කර තිබෙනවා. මේ අතර COVID-19 වෛරසයට එරෙහි එන්නත් ලබා ගැනීමේදී එන්නත් තේරීමක් සිදු නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙරට දැනට ලබා දෙන සෑම එන්නතක්ම COVID-19 වෛරසය සඳහා අනුමත එන්නත් බැවින් එන්නත් ලබා ගැනීමට කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. එමෙන්ම දිස්ත්‍රික්ක 9ක මධ්‍යස්ථාන 52කදී අදත් කොවිඩ් මර්ධනය එන්නත් කරන කටයුතු සිදු වුණා. මේ රෝගය මර්ධනය කිරීමේ හොඳම විසඳුම දැනට තියෙන තත්ත්වය අනුව එන්නත්කරණය. ඉතින් දැන් මේ එන්නත්කරණය සහ වෛරසය අතර පවතින තරගයෙන් දැනට පරාජය වීගෙන යන්නේ. එය ජය ගැනීම සඳහා පරිම ලෙස එන්නත්කරණයට යොමු වෙලා සියලු දෙනා පුළුවන් තරම් ඉක්මනින් තමන්ගේ එන්නත ලබා ගන්න. එයින් ලැබෙන ප්‍රතිශක්තිය වැඩි ප්‍රතිශතයකට ලැබෙනකොට
අපිට මේන් ජය ගන්න පුළුවන් වෙනවා. 70ක් 80ක් පමණ එන්නත්කරණයට සම්පූර්ණ කරගත්තොත් මේ රෝගය සාමාන්‍ය රෝගයක් බවට අපිට හරව ගන්න පුළුවන්. එමෙන්ම මෙතෙක් කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි සහ බරපතල රෝගාබාධවලට ලක්ව එක්තැනම සිටින පුද්ගලයින්ට නිවසටම ගොස් එන්නත් ලබා දීමේ යුද හමුදා ජංගම එන්නත් කරන වැඩසටහන අදත් ක්‍රියාත්මක වුණා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 36354ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,42,159ක් ලෙසයි. දිවයිනටම ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ නිවෙස්වලට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා අවස්ථාව පවතින්නේ කොවිඩ් මර්ධන එන්නත්කරණයට ලක් වූ ජංගම වෙළඳුන්ට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා. මේ අතර දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම් සඳහා පමණක් එළඹෙන 24 සහ 25 යන දෙදින විවෘතව තැබීමටයි තීරණය කර ඇත්තේ. කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණෙන් ලබන 30 වනදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් සොයා ඊ රාත්‍රියේත් ප්‍රදේශ රැසක මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩ කිරීම සම්බන්ධව පුද්ගලයන් 452ක් ගත වූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. නිරෝධායන ඇඳිරි නීති බලපෑත්වන කාල සීමාව තුළ පොලිස් ස්ථාන මගින් යම් අවශ්‍යතාවයන් සඳහා බලපත්‍ර නිකුත් කරන්නේද යන්න මහ ජනතාවගෙන් නිතරම විමසීම් ලැබෙනවා. නමුත් නිරෝධායන ඇඳිරි නීතිය සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් කිසිම ආකාරයක බලපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ නැහැ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව තුළ ක්‍රියාත්මක වීම සඳහා අවසර දී තිබෙන අත්‍යවශ්‍ය සේවාවන් වල යෙදී සිටින පුද්ගලයන්ට ඔවුන්ගේ ආයතනය මගින් නිකුත් කරන ලැබූ ඇඳුම්පත හෝ විශේෂ නොමැතිනම් ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරන ලද ලිපියක් ඔබ පරීක්ෂා කරනු ලබන පොලිස් නිලධාරියාට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්. ඒ වගේම යම් සුවිශේෂී කාරණයක් සඳහා යම් පුද්ගලයෙකු ගමන් කරනු ලබන්නේ නම් එම කාරණය පිළිබඳව යුක්ති සහගත සහ සාධාරණ කරුණු පොලිස් නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමෙන් ඔහුට ඒ සඳහා අවශ්‍ය අවස්ථාව ලබාගත හැකියි. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ජීවනෝපාය හිමි වූ පුද්ගලයන් සඳහා රුපියල් 2000ක දීමනාව ලබා දීම එළඹෙන සතියේ සිට ආරම්භ කරන බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළා. කොළඹ දිස්ත්‍රික්කයේ අදාළ ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා රුපියල් 2000ක දීමනාව ලබා දීම සඳහා රුපියල් මිලියන 467ක ප්‍රතිපාදන දැනටමත් මහා භාණ්ඩාගාරය විසින් යොමු කරලා තියෙනවා. මූලික වටේ ඒ ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන් 2,50,000කට අධික පිරිසක් අපි අඳුනගෙන තියෙනවා. ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වලට ගෙන යාමේදී අනිවාර්යයෙන්ම එන්නත්කරණය කරපු වෙළඳුන් පමණයි අපි යොමු කරන්නේ. ඒ යොමු වෙන වෙළඳුන් අනිවාර්යයෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න ඕනේ. ඒ වගේම ගිහිල්ලා ඒ පුද්ගලයන්ට ආහාර අලෙවි කිරීමේදීත් ඒ නිශ්චිත සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව පමණයි ඔවුන්ට සිද්ධ කරන්න පුළුවන්. ජනතාවට ආහාර ලබා දීමේ විශේෂයෙන්ම මිල ගණන් සඳහන් කිරීම අනිවාර්ය වෙනවා ජංගම වෙළඳ රටේ. යම්කිසි ජංගම වෙළෙන්දෙක් භාණ්ඩ අලෙවි කිරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව ක්‍රියාත්මක නොවෙන්නා නම් ඒ වගේම වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නේ නම් අඩු බරක් යටතේ Tamanට නිශ්චිත බරට භාණ්ඩ ලබා නොදන්නේ නම් කරුණාකර තමන්ගේ ආසන්නම ග්‍රාමීණධාරීවරයාට එහෙම නැත්නම් ප්‍රාදේශීය ලේකම්වරයාට සංවර්ධනධාරීවරයාට හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට දැනුම් දෙන්න. මේ අතර දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන එළඹෙන 24 සහ 25 යන දෙදින තුල විවෘතව තැබීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ තොග වෙළඳාම් සඳහා පමණක් එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තබන බවයි. ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතාවන්ට වඩා එන්නත වඩාත් ශක්තිමත්ව ක්‍රියා කරන බව මහාචාර්ය නිලීකා මලවිකේ මහත්මිය පවසනවා. ඇය සඳහන් කළේ ඕනෑම වෛරසයක පැතිරීම වේගවත් වූ විට යම් යම් ජාන විකෘතිතා ඇතිවිය හැකි බවයි. ලංකාවේ මේ වෙලාවේ බස්නාහිර පළාතේ සහ අනිත් පළාත් වලටත් පැතිරීගෙන ගිහිලා තියෙනවා මේ ඩෙල්ටා ප්‍රභේදය. ඉතින් ඕනෑම වෛරසයක් ශීඝ්‍රයෙන් පැතිරීගෙන යනකොට යම් යම් ජාන විකෘතිතා ඇති වෙන්න පුළුවන්. ඒසොර මේ අවස්ථාවේ අර ශීඝ්‍රයෙන් පැතිරීමක් දකින්න ලැබෙන හින්දා මේ ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ යම්කිසි ජාන විකෘතිතා දකින්න ලැබිලා තියෙනවා. ඉතින් කියන්න ඕනේ ඒ වෛරස් වල ඇති වෙන බොහෝ ජාන විකෘතිතාවයන්
එච්චර වැදගත් දේවල් නෙවෙයි. ඒවා ගැන අපි කිසිම සැලකිල්ලක් දක්විය යුතු නෑ. දැන් අපි මේ ලංකාවේ ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා 4ක් දකින්න ලැබෙනවා. ඒවා එන්නත්කරණය සහ එන්නත් වලට කිසිම කාර්යක්ෂමතාවයට කිසිම අන්දමකින් බලපාන තැන්වල නෙවෙයි මේ විකෘතිතා තියෙන්නේ. ඒකින්ද එන්නත් වලට කිසි බලපෑමක් නැහැ. අපි දකිපු දෙයක් තමයි මේ සමහරු මේ එන්නත් තෝරනවා. මේක එන්නත් කරුණාකරලා එන්නත් තෝරන්න එපා. තමන්ගේ ප්‍රදේශයේ මොකද්ද තියෙන එන්නත මේ ඔක්කොම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේවා කරලා අපේ NMR එකෙන් අප්‍රූව් කරලා මේ අප ලංකාවේ තියෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ මේකෙන් එන්නත් අප්‍රූව් කරපු එන්නත් ටික තමයි අපි දෙන්නේ. අපිට අවශ්‍යතාවය තියෙන මේ වෙලාවේ තියෙන එන්නත අරගෙන රෝගයට විරුද්ධ ප්‍රතිශක්ෂීකරණය ගොඩනගා ගන්න. ඉතින් අපි ඇත්තටම වැඩිහිටියන්ට අපි එන්නත් කරණය ප්‍රමුඛතාවය දීලා කරේ. ඉතින් ඒත් යම්කිසි මොනවාරි හේතුවක් නිසා මේගොල්ලන් එන්නත් කරන්නේ කරගන්නේ මේ ලොක්ඩවුන් සතිය අපි තීරණය කරා 60ට වැඩි අයට සම්පූර්ණයෙන් ආපහු ප්‍රමුඛතාවය දීලා එන්නත් කරන්නේ කරන්න. එන්නත කොහෙද දෙන්නේ? එතනට ගිහිල්ලා කරුණාකරලා එන්නත ලබා ගන්න. මේ යුරෝපය ඇමරිකා වගේ රටවල් වල තුන්වෙනි රැල්ල යනවා මේ දවස්වල. අතිවිශාල රෝගීන් ගාණක් වාර්තා වෙනවා. ඒ වුණාට මරණ සංඛ්‍යාව ඉතාමත් අල්පයි. එතකොට මොකක්ද මේ වෙනස? ඒගොල්ලන්ගේ ඉස්කෝල පවත්වාගෙන යනවා. ඒගොල්ලන්ගේ වෙනද විදියට කටයුතු කරගෙන යනවා. ඒක එහෙම කරන්න පුළුවන් උනේ එන්නත් කරණිය හින්දා. ඒතකොට එක්තරා જાතිය මිත්‍යාමත තියෙනවා. Tamanට එක එක જાතිය නිදන්ගත රෝග, දියවැඩියාව, ප්‍රෙෂර්, හදවත් රෝගී තියෙනවා නම් මේ එන්නත් කරණය කරගන්න හොඳ නෑ කියලා. ඒ අයම තමයි වැඩිපුර දරුණු රෝගී තත්ත්වයටපත් වෙන්නේ. ඒ වුණාට යම්කිසි වැරදි මිත්‍යාමත හින්දා එවන් අය සමහර අය ගන්නෙ නෑ මේ එන්නත. අපි දැකලා තියෙනවා අවාසනාවකට මෙන් එහෙම එන්නත් කරණය කරගත්ත කියලා සමහර අයට මේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදනය වෙනවා. බොහෝ වෙලාවට Taman දන්නෙත් නැහැ. මොකද එන්නත් කරණයෙන් Taman ආරක්ෂා වෙලා තියෙන්නේ. Tamanට රෝග ලක්ෂණ බොහෝ වෙලාවට පහළ වෙන්නෙත් නැහැ. මට අර ගෙදර ඉන්න වයසක අම්මට තාත්තට එම රෝගය දීලා ඒගොල්ලන් ඉතාමත් අසාධ්‍ය වෙනවා. එතකොට එන්නත් කරණයෙන් ආරක්ෂා වන්නේ Taman විතරයි. පහළ ඉන්න උදවිය Taman එන්නත් කරගත්තා කියලා ආරක්ෂා වෙන්නේ නැහැ. ඒතකොට ගෙදර ඉන්න උදවියත් ඉතාමත් වැදගත් එන්නත් කරණය කරගන්න. ඩෙල්ටා කොවිඩ් වෛරසය පැතිර යාම හේතුවෙන් මේ වන විට වසා දමා ඇති ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ වසා තැබීමේ කාලය තවදුරටත් දීර්ඝ කළ යුතු බව එරට අගමැති ස්කොට් මොරිසන් පවසනවා. ඩෙල්ටා කොවිඩ් වෛරසය පැතිර යාම හේතුවෙන් පසුගිය ජුලි මාස 17 වන දින වසා දැමුණු මෙල්බර්න් නගරයේ වසා තැබීමේ කාලය දීර්ඝ කළ යුතු බව එරට අගමැති ස්කොට් මොරිසන් පවසනවා. කෙසේ වෙතත් එම නගරවැසියන් ඊයේ විරෝධතා ආරම්භ කර ඇත්තේ තම දෛනික කටයුතු අඩාල වීම වළක්වාලමින් යලි රට විවෘත කරන ලෙස ඉල්ලමින්. එම විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලිසිය දැඩි පරිශ්‍රමයක් දරා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එසේම එක් විරෝධතාකරුවෙකුට ඇමරිකානු ඩොලර් 3600ක දඩ මුදලක් නියම කිරීමටද එරට බලධාරීන් තීරණය කර ඇති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. අදාළ නගර දෙක මාස දෙකක් මුළුල්ලේ වසා දමා ඇති අතර සිඩ්නි නුවර තුල පමණක් මිලියන 5කට ආසන්න ජනතාවක් සිරවී සිටින බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. මේ අතර ඉහළ කොවිඩ් වෛරස් ව්‍යාප්ති අවදානමක් ඇති දකුණු අප්‍රිකාවේ මහ පරිමාණ කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. දිනකට එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ලබා දීමට එහිදී අපේක්ෂිත බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. එමෙන්ම එන්නත් ලබා ගැනීමට පැමිණි ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටින බවද එරට මාධ්‍ය වාර්තා කළා. මේ වන විට අප්‍රිකානු කලාපයේ වැඩිම අවදානමකට ලක්ව ඇති දකුණු අප්‍රිකාවෙන් ගත වූ දිනේදී නව කොවිඩ් ආසාදිතයින් 13261ක් වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 268ක්. මේ අතර ගත වූ දිනේ ලොව වැඩිම කොවිඩ් මරණ ඉන්දුනීසියාවෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 1361ක්. එමෙන්ම ගත වූ දිනේදී නව කොවිඩ් ආසාදිතයින් 16744ක් එරටින් වාර්තා වී ඇති බවයි රට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ඩෙල්ටා නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග මේ වන විට ඉන්දුනීසියාවේ රෝහල් පද්ධතිය දැවැන්ත කඩාවැටීමකට ලක්ව ඇති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මේ අතර වසංගත ව්‍යාප්තිය තුළ ජපානයේ වැඩිම දෛනික ආසාදිතයින් පිරිස ඊයේ වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව 25877ක්. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනාගෙන ඇත්තේ ටෝකියෝ අගනුවර ආශ්‍රිතව බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එම ආසාදිතයින් සංඛ්‍යාව 29ක් වන අතර ඔසාකා, ශිසුෝකා, කගොෂිමා ඇතුළු ප්‍රදේශ රැසකින් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවද විදේශ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා. ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. ඒ ශ්‍රී දළදා මාලිකාව අභියසින්
සෙන්කඩගල පුරවරයේ වැඩ සිටිනා උතුම් දන්තධාතුන් වහන්සේ උදෙසා සිදු කරනු ලබන අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය ආරම්භුවේ ශ්‍රී දළදා මාලිගාව අභියසින්. අවසන් රන්දෝලි පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය හා ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතයි. පෙරහැර කරනුව වැඩම කරවීම නැදුන්ගමුව රාජා හස්තියා විසින් සිදු කරන අතර දෑලේ ගමන් කරනු ලබන්නේ දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා සහ කතරගම වාසනා හස්තියා විසින්. අද දිනේ පැවැත්වෙන රන්දෝලි පෙරහැරෙන් අනතුරුව හෙට උදෑසන දියකැපීමේ මංගල්‍යය පැවැත්වෙනවා. අනතුරුව හෙට දිනේදී දහවල් පෙරහැර පවත්වා පෙරහැර අවසන් කළ බව දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් මගින් බාර දීමට නියමිතයි. විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම් තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිදු නව සීමාවක් පනවා නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ණය සහ හර කාඩ්පත් හිමියන්ට කාඩ්පත් භාවිතා කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවයි. එමෙන්ම එම නිවේදනයේ දැක්වෙන්නේ ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම් තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිත කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක් තහනම් කිරීමක් සිදු කර ඇති බවට පණිවිඩ පැතිර යාම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇති බවයි. විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් එනම් ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් භාවිතය පිළිබඳව කිසිදු නව සීමාවක් පනවා නොමැති අතර එම කාඩ්පත් හිමියන්ට තම කාඩ්පත් භාවිත කරමින් පුද්ගලික ස්වභාවයේ ජංගම ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට ගෙවීම් සිදු කිරීමට අවසර ලබා දී ඇති බවත් මහජනතාව වෙත දන්වා සිටින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. කෙසේ වෙතත් ඇතැම් බැංකු විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් භාවිත කර ගනුදෙනු සිදු කිරීමේදී එම කාඩ්පත් අනිත්‍ය ලෙස භාවිත කිරීම වැළැක්වීම සඳහා එම බැංකුවල පවත්නා විදේශ විනිමය තත්ත්වය අනුව ගනුදෙනුවලට ප්‍රමුඛතාවය ලබා දීම සඳහා යම් යම් සීමාවන් හඳුන්වා දී ඇතැයි අනාවරණය වී තිබෙනවා. ඒ අනුව විද්‍යුත් මුදල් මාරු කාඩ්පත් භාවිත කිරීමෙන් නීතියානුකූලව ගෙවීම් සිදු කිරීමේදී යම් දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදුවේ නම් ඊට අදාළ බැංකුව සම්බන්ධ කරගන්නා ලෙසත් විදේශ විනිමය සකසුරුවම් ලෙස භාවිත කරන ලෙසටයි ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අවධානය විදේශ පුවත් වෙත. ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපළට IS ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට ඇමරිකාව අනතුරු අඟවා තිබෙනවා. රටින් පිටවීම සඳහා කාබුල්හි ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් වළකින්නැයි ඇමරිකාව රට සිටින සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ ඇෆ්ගනිස්තානයේ IS සටන්කාමින් ගුවන් තොටුපළට ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව ඇති බවට පවතින සැකයේ හේතුවෙන් කිසියම් අයෙක් ගුවන් තොටුපළට පැමිණිය යුත්තේ සිය රජයේ නියෝජිතයෙක් විසින් කරන දැනුම් දීමකට අනුව පමණක් බව ඇමරිකාව සිය පුරවැසියන්ට දැනුම් දී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපළේ පිටත ප්‍රදේශය ආරක්ෂක තරජනයක්ව පවතින බවටද ඇමරිකාව ඊයේ අනතුරු ඇඟවීමක් නිකුත් කළා. එමෙන්ම ජර්මනියද කාබුල් ගුවන් තොටුපළේ ආරක්ෂක තරජනයක් පවතින බවට සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා. තලිබාන් ආක්‍රමණයත් සමග රටින් පලා යාමට උත්සාහ දරන ඇෆ්ගන් වැසියන් හේතුවෙන් කාබුල් අගනුවර හමීඩ් කරසායි ගුවන් තොටුපළේ තවමත් පවතින්නේ දැඩි කලබලකාරී වාතාවරණයක්. මේ අතර හෙන්රි සුලිකුණාටුව කඩාවැදීම හේතුවෙන් ඇමරිකාවේ නැගෙනහිර ප්‍රදේශයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එම සුලිකුණාටුව නිවියෝක් ප්‍රාන්තයේ ලෝන් අයිලන්ඩ් සහ නිව් ඉංග්ලන්ඩ්හි දකුණු ප්‍රදේශයට බලපානු ඇති. පැයට කිලෝමීටර 120ක වේගයෙන් මෙම සුලිකුණාටුව හමා යනු ඇති බව එරට කාලගුණාංශ අනතුරු අඟවා තිබෙනවා. එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළ තීරයේ පදිංචිකරුවන්ට වසර ගණනාවකට පසු සිදුවන බලවත්ම කුණාටුව මේ වන බවයි එරට කාලගුණාංශ අනතුරු අඟවා ඇත්තේ. මේ අතර නිරත දිගශීනයේ ටිබෙට් ස්වයංපාලන කලාපයේ ලාසා සහ නැග් නගර සම්බන්ධ කර ඉදි වූ ලාසා නැග් අධිවේගී මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. එය G6 බීජිං ලාසා අධිවේගී මාර්ගයේ කොටසක් වන අතර එහි මුළු දිග කිලෝමීටර 295ක්. මෙම අධිවේගී මාර්ගය පිහිටි ප්‍රදේශයේ සාමාන්‍ය උස මීටර 4500ක් වන බැවින් එය ලොව උසම අධිවේගී මාර්ගය බවටද පත්ව ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එමෙන්ම ටිබෙට් ස්වයංපාලන කලාපයේ අගනුවර වන ලාසා සහ උතුරු ටිබෙට් තනබිම් සම්බන්ධ කරන පළමු අධිවේගී මාර්ගය වන්නේද මෙයයි.
ඒ අනුව ලාසා නැග් අධිවේගී මාර්ගය මගින් ලාසා සහ නැග් නගර අතර ගමන් කිරීමට ගතවන කාලය පැය 6ක සිට පැය 3 දක්වා අඩු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. හෙට අගෝස්තු මස 23 වනදා ජාත්‍යන්තර කීර්තියට පත් විනයදර ධර්මදර සුපේක්ෂල ශික්ෂාකාමී අග්‍රගණ්‍ය පඳිරුවනක් වූ අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ බලංගොඩ කිරිදිගල නම් ග්‍රාමයේදී ජන්ම දායාදය ලබා ඇත්තේ 1896 අගෝස්තු මස 23 වන දිනයි. ශ්‍රී ලාංකීය සංගීතය තුළ සාම්ප්‍රදායික ශෛලිය නිසා විශාල අභිනන්දනයකට හා ජනප්‍රියතාවයකට පත් වූ නන්දා මාලිනී නම් විශිෂ්ට ගායන ශිල්පිනිය උපත ලබා ඇත්තේ 1943 අගෝස්තු මස 23 වන දිනයි. වහල් වෙළඳාම සහ එහි අහෝසි කිරීමේ ජාත්‍යන්තර දිනය අගෝස්තු මස 23 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.